මම ඔයාලට මුලින්ම දීලා තියෙන අභ්‍යාසයක් කරන්න කියලා. ඒ අභ්‍යාසය වැඩි ඉවර කරලා පාඩමට යන්න. හරි. අභ්‍යාසයේ පළවෙනි ගාන. හරි. පළවෙනි ගාන. පළතුරු වෙළඳසැලකින් සරත් දොඩම් ගෙඩි දෙකක් සහ අඹ ගෙඩි තුනක්ද ඔයාලට මම මේ දැන් පොත තියෙනවනේ ගිය සතියේ කරන්න කියලා කිව්වා කරලා ඇති පළතුරු වෙළඳසැලකින් සරත් දොඩම් ගෙඩි දෙකක් සහ අඹ ගෙඩි තුනක්ද කමල් දොඩම් ගෙඩි හතරක් සහ අඹ ගෙඩි එකක්ද රාජු දොඩම් ගෙඩි එකක් සහ අඹ ගෙඩි පහක්ද මිලදී ගනී. සරත් මිලදීගත් පළතුරු ප්‍රමාණය පේලි න්‍යාසයකින් පේලි න්‍යාසයක් අපි දන්නවා පේලි න්‍යාසයක් නම් එක පේලියනේ තියෙන්න ඕනේ. සරත් මිලදීගත් පළතුරු ප්‍රමාණය පේලි න්‍යාසයකින් බලමු සරත් කොච්චරද කියලා. සරත් දොඩම් ගෙඩි 2යි අඹ ගෙඩි 3යි ඔච්චරයි. ඕක තමයි පේලි න්‍යාසය. දොඩම් ගෙඩි 2ක් සහ අඹ ගෙඩි 3ක්ද. හරි නේද? ඊට පස්සේ කෙනා කමල් මිලදීගත් පළතුරු ප්‍රමාණය පේලි න්‍යාසයකින් කමල් මිලදීගත් ප්‍රමාණය පේලි න්‍යාසයකින් කමල් දොඩම් ගෙඩි 4ක් සහ අඹ ගෙඩි 1ක් දොඩම් ගෙඩි 4ක් සහ අඹ ගෙඩි 1ක් මෙන්න පේලි න්‍යාසය. හරි. රාජු මිලදීගත් පළතුරු ප්‍රමාණය පේලි න්‍යාසයකින් රාජු දොඩම් ගෙඩි 1ක් සහ අඹ ගෙඩි 5ක් දොඩම් ගෙඩි 1ක් සහ අඹ ගෙඩි 5ක් ඔන්න ඒ ටික හරි. පේලි න්‍යාසයකින් දැම්මා. හරිද? ඒකේ අවසාන ප්‍රශ්නේ කියනවා සරත් කමල් සහ රාජු මිලදීගත් පළතුරු ප්‍රමාණ පේලි ලෙස ඇති න්‍යාසයක් ගොඩනගන්න. ඒ කියන්නේ මේ තුන් දෙනාගේම පළතුරු ප්‍රමාණ තියෙන න්‍යාසයක් ගොඩනගන්න ඕනේ. එතන තුන් දෙනාගේම පළතුරු ප්‍රමාණ තියෙන න්‍යාසයක් ගොඩනගනවා නම් මෙහෙමයි එන්න ඕනේ. පළතුරු ප්‍රමාණ පේලි විදියට තියෙන්න ඕනේ. එහෙනම් 2 3 මේ තමයි පළතුරු ප්‍රමාණ. හරි? මේ පැත්තට අපි දාන්නේ නම් ටික 2යි 3යි 4යි 1යි 1යි 5යි මෙන්න න්‍යාසය මේ ක්‍රමයටයි එන්න ඕනේ. පළතුරු ප්‍රමාණ මේ කියන්නේ පළතුරු මෙතන 2යි මෙතන 3යි පළතුරු ප්‍රමාණ එක එක්කෙනා ගත්තු පළතුරු ප්‍රමාණ. දැන් මේ තියෙන එක්කෙනෙක් ගත්තු පළතුරු නෙමෙයිනේ. මේ තියෙන තුන් දෙනාගේම පළතුරු. හරි. මේ පැත්තට තමයි පළතුරු ප්‍රමාණ එක්කෙනෙකුගේ මේ සරත්ගේ කමල්ගේ රාජුගේ. හරි. ඔය පළවෙනි ගානට ඔහොමයි එන්න ඕනේ. හරි. ඒකේ වැඩ ඉවර නම් අපි දෙවෙනි ගානට යමු. පහත දැක්වෙන එක් එක් න්‍යාසයේ ගණය ලියා දක්වන්න. මම ඉක්මනට ඒ ටිකේ ගණය කියන්නම් ඔයාලට. පළවෙනි කෙනාගේ ගණය 3 කතිර 2යි. පළවෙනි කෙනාගේ ගණය 3 කතිර 2යි. 3 කතිර 2යි. දෙවෙනි කෙනාගේ ගණය 2 කතිර 3යි. තුන්වෙනි කෙනාගේ ගණය
3 කතිර 1යි 4 1 කතිර 2යි 5 1 කතිර 3යි 6 2 කතිර 2යි. ඔන්න න්‍යාසවල ගණය මන් ලිව්වා. 2 කතිර 2යි. ඊළඟ ප්‍රශ්නය. ප්‍රධානාංක 3 පහත දැක්වෙන න්‍යාස අතරින් මයික් ඔෆ් කරගන්න. පහත දැක්වෙන න්‍යාස අතරින් පේලි හා තීර න්‍යාස තෝරා ලියන්න. පහත දැක්වෙන න්‍යාස අතරින් පේලි හා තීර න්‍යාස තෝරා ලියන්න. හරි. අපි මෙහෙමයි ඒක කරන්නේ. පේලි හා තීර න්‍යාස. පේලි න්‍යාස ටික මම ඉස්සරලා කියනවා. පේලි න්‍යාස ඉස්සරලා කියනවා. පේලි න්‍යාස P R T PRT පේලි න්‍යාස. ඊගාවට තීර න්‍යාස ටික කියන්නම්. Q S U QSU තමා. පොඩේ QSU නෑ QS විතරයි. තීර න්‍යාස QS කියන්නේ තීර න්‍යාස. හරි. ඊගා ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන න්‍යාස අතරින් සමචතුරස්‍ර න්‍යාස ටික මම ලියන්නම්. සමචතුරස්‍ර න්‍යාස ටික ලියනවා. හරි. A C D E F G ඔය මම ලිව්වේ සමචතුරස්‍ර න්‍යාස. පේලි තීර සමාන කට්ටිය. A C D E F G. හරි. ඊට පස්සේ කියනවා සමමිති න්‍යාස ලියන්න. සමමිති න්‍යාස වලට මෙතන එනවා. මම උඩින් ලියනවා සමමිති න්‍යාස වලට උත්තරේ A එනවා. A සමමිතිකයි. B ගන්න බෑනේ. B සමචතුරස්‍ර න්‍යාසයක් නෙමෙයිනේ. නිසා B සමමිතික වෙන්නේ නැහැ. C බලන්න. C සමමිතික නැහැ. D බලන්න. D සමමිතිකයි. D සමමිතිකයි. E සමමිතිකයි. E සමමිතිකයි. F සමමිතිකයි. ඔච්චරයි. G සමමිතික නැහැ. ඊට පස්සේ අපි අහනවා ඒකක න්‍යාස. ඒකක න්‍යාස. ඒකක න්‍යාස ටික මම ලියන්නම්. ඒකක න්‍යාස කියන්නේ ප්‍රධාන විකර්ණ එක වෙලා ඉතුරු සියල්ලම බිඳු වෙන්න එපැයි. ඒකක න්‍යාසයකට තියෙන එකම එක්කෙනයි. ඒ තමා ඒකක න්‍යාසයකට තියෙන E. ඒකක න්‍යාසයකට තියෙන E විතරයි. හරි. එහෙනම් ඉක්මනට හදාගමු. හදලා අපි අද අලුත් කොටසට යමු. මොකේද G එන්නේ නැද්ද කියලා අහන්නේ. මොන ගානටද? මං හිතන්නේ අන්තිම ගානට වෙන්නට ඕනේ. අන්තිම ගානේ ඒකක න්‍යාස වලට G එන්නේ නැහැ. ඒක තියෙන්නේ මෙහෙමනේ.
එක බිඳුව එක එකනේ. ඕකේ එකක න්‍යාසයක් නෙමෙයි. ප්‍රධාන විකර්ණ එක වෙලා ඊටු සියල්ලම බිඳුව වෙන්න බෑ. මෙතන බිඳුව නෙමෙයිනේ. ඒ නිසා මේක ඒකක ගොඩට යන්නේ නැහැ. සමමිතික ගොඩට යන්නේ නැහැ මේ දෙන සමාන නැති නිසා. හැබැයි මේක සමචතුරස්‍ර ගොඩට යනවා. හරි. එහෙනම් ලියන්න මාතෘකාව න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම. න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම. හරි. න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම. මේක නම් ළමයි හරිම ලේසි. ඒ නිසා මම පොඩ්ඩක් ඉක්මනට කියලා දෙනවා. හරි. හරි. අර කලින් ගානේ ඒකක න්‍යාස වලට G උත්තරේ එන්නේ නැහැ. හරිනේ. ඒකෙන් ඉතින් මම හේතුව කිව්වා. හරි. දැන් අපි න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම හොඳට අහගන්න. හරි. ඇත්තටම අහගන්න දෙයක් නැහැ. ඔයාලා 7 පන්තියේදී සදිශ සංඛ්‍යා පාඩම දන්නවනම් 8 වසරේ දන්නවනම් 11 වසරේ මේකේ වරදින්න තැනක් ඇත්තෙම නැහැ. හරි. බලාගන්නකො පළවෙනි ගාන වලට මෙහෙම න්‍යාස දෙකක් දෙනවා. 2 ඍණ 3 5 1 මේ න්‍යාසයයි 3 1 ඍණ 2 ඍණ 5 මෙන්න මේ න්‍යාස දෙක එකතු කරන්න කියලා දෙනවා. හරිද? හරිම ලේසි වැඩක් තියෙන්නේ මේක එකතු කරද්දී ඔයාලා දන්න දෙයක්. අපි කරන්නේ දැන් මෙතන අපිට තියෙන දෙකනේ. මෙතන දෙක තියෙනවා නම් එයාට ගැලපෙන්නේ මෙතන 3. වෙන කිසිම කෙනෙක් මේ දෙකට එකතු කරන්න බෑ. හරි. දැන් අපි එකතු කරමු. 2යි 3යි එකතු වුනහම 5යි. 2යි 3යි එකතු වුනහම 5යි. ඍණ 3යි ධන 1යි එකතු වුනහම ඍණ 3යි ධන 1යි එකතු වුනහම ඍණ 2යි. ඍණ 2යි. ඍණ 3යි ධන 1යි කියන්නේ ඍණ 2යි. අන්න ඒව තමයි අපි මතක තියෙන්න ඕනේ. ධන 5යි ඍණ 2යි. ධන 5යි ඍණ 2යි කියන්නේ ධන 3යි. ඒ ධන 5යි ඍණ 2යි කියන්නේ 5න් 2ක් අඩු වෙනවනේ. ධන 1යි ඍණ 5යි කියන්නේ ඍණ 4යි. එහෙනම් මෙන්න අපේ පිළිතුරු න්‍යාසය. 5 ඍණ 2 3 ඍණ 4. 5 ඍණ 2 3 ඍණ 4. මං හිතන්නේ ඔයාලා ඕක ලියන්න එපා. ඕක ලියන්න දෙයක් නැහැ. හරි. අපි මේක දැන් අහගත්තාම ඇති අලුත් දෙයක් කරේ නෑනේ සදිස් සංඛ්‍යා සුළු කිරීම කරේ. මේක තනියම හදන්න පුළුවන් නම් මේ ගාන තනියම හදන්න. 3 ඍණ 1 2 1 මේක නම් වරදින් නැති වෙන්න හදන්න ඕනේ. අඩු කිරීම හරි. බලමු මේකේ හරියට කවුද උත්තරේ ගන්න කියලා.
හරි. අපි බලමු. දැන් වල උත්තරේ අරගෙන ඇති. හැබැයි සමහර අයගේ වැරදිලත් නැති වෙන බලමු. උත්තරේ ගන්න මෙහෙමයි මේ. 3 අඩු කිරීම 5ක්. 3න් 5ක් අඩු වෙන්න ඕන. 3න් 5ක් අඩු වෙනවා. එතකොට ඔයාලා දන්නවා ඍණ 2යි කියලා. 3න් 5ක් අඩු වුණාම ඍණ 2යි. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මෙතන 2න් 4ක් දෙකෙන් අඩු වෙන්නේ ඍණ 4ක්. ඔන්න 2න් අඩු වෙනවා ඍණ 4ක්. 2න් අඩු වෙනවා ඍණ 4ක්. ඔන්න පැත්තකින් ලියාගන්න මේ. 2න් අඩු වෙනවා ඍණ 4ක්. 2න් අඩු වෙන්නේ ඍණ 4ක්. ඍණයි ඍණයි එක ළඟට આવොත් ධන. ඒතකොට කීයද උත්තරේ 2යි 4යි එකතු වුණාම 6යි. ඊළඟට ඍණ 1කින් අඩු වෙනවා ඍණ 3ක්. ඍණ 1කින් අඩු වෙනවා ඍණ 3ක්. ඍණ 1කින් අඩු වෙනවා ඍණ 3ක්. ඒක කල්පනාවෙන් කරන්න. ඍණයි ඍණයි ධන. ඍණ 1යි ධන 3යි. ඍණ 1යි ධන 3යි කියන්නේ ඍණ 1යි ධන 3යි කියන්නේ අසමානයිනේ. 3න් එකක් අඩු වෙනවා 2යි. වැඩි ගොඩේ ලකුණ ධන 2යි. අවසානෙට එකෙන් අඩු වෙනවා එකක්. එකෙන් අඩු වෙනවා එකක්. ඒකට බිඳුවයි. එහෙනම් මෙන්න මේ පිළිතුර ආවනම් එයාලා විතරයි හරි. ඍණ 2 2 6 බිඳුව. ඍණ 2 2 6 බිඳුව. හරි නේද? කල්පනාවෙන් කරන්න මොකද අමාරු දෙයක් නෑ ඔච්චරයි තියෙන්නේ. හරි. දැන් උණු සමහර ළමයෙක් හිතේ මට මෙන්න මේ අඩු කිරීම තේරුනේ නෑ කියලා. එහෙනම් එයාලා න්‍යාස පාඩම එනකන් හිටපු එක පරක්කු වැඩි. එනවාද? මොකද ඒක අපි හරියට ඉගෙන ගන්න 7 දී 8 දී. අය 11 දී ඒක ඉගෙන ගන්න තියන්න එපා. හරි. මම දැන් ඔයාලට කෙලින්ම ගණන් ටික දෙනවා. තව එක ගණනක් කියලා දෙන්නම්. හරි. මේක හරියනේ දැන්. ඊළඟ ගානට යන්න. ඊළඟ ගාන මෙහෙම. ඔන්න බලාගන්න ඈ. 2 A 3 B එකතු කිරීම x 4 y 2 සමානයි 3 6 2 ඍණ 1 3 6 2 ඍණ 1. එයාලා මේ දෙන්නව එකතු කරලා මෙතන උත්තරෙත් දාලා. හරි. ලියා ගන්නකො ගන්න. 2a 3b x 4 y 2 උත්තරේ තියෙනවා 3 6 2 ඍණ 1. 3 6 2 ඍණ 1 කියලා. හරි. දැන් හොඳට අහගන්න. ඔයාලට සමහර අයට මේකේ මේ ක්‍රමය හොයලත් ඇති. බලන්න අපි දැන් හොයන්නේ A නේද හොයන්න යන්නේ. A හොයනවා නම් මෙන්න මේකයි ක්‍රමය. අපි ඕක සමීකරණයක් විදිහට තමයි හදන්නේ. A හොයන්න යන්නේ. එහෙනම් ලියන්න A එකතු කිරීම 4 සමානයි 3යි නෙමෙයි 6යි. 3යි නෙමෙයි 6යි. A එකතු කිරීම 4 සමාන වෙන්නේ 6ට. එහෙනම් ඉතින් මෙතනින් අපිට A හොයන්න පුළුවන්නේ A සමානයි 6 අඩු කිරීම 4. ඔන්න Aට උත්තරයක් ආව 2යි කියලා. ඒ වල ලියනවා පේන්නේ නැත්නම් කියන්න. A සමානයි 2යි. හරි. බලන්න ඔයාලා ඊළඟට B හොයන්න, X හොයන්න, Y හොයන්න හරියට.
තේරුණේ නැත්තම් අහන්න. හරි. දැන් මේක ඇත්තටම ළමයි අපිට මේකේ තියෙනවා න්‍යාස ගුණ කරන්න තියෙනවා. හරිද? න්‍යාස ගුණ කරන කොටස විතරයි මේකේ අමාරු. වෙන අමාරු එකක් ඇත්තෙම නැහැ. අර පොඩි සිග්නල් මධ්‍ය ගතියක් ඇති ඈ. පොඩ්ඩක් විතර. මොකද වෙනද පන්ති කරන තැන නෙමෙයි ඒකයි. හරි. අපි එන ඊළඟට උත්තර ටික බලමු. පළවෙනි එක හරිය. ඒට 2යි. ඔය විදිහටම දෙවෙනි එක හැදුවොත් b එකතු කිරීම 2. b එකතු කිරීම 2 සමානයි ඍණ 1යි. b සමානයි ඍණ 1යි ධන දෙකක් මෙහාට යනකොට ඍණ 2යි. උත්තරේ ලැබෙනවා b කියන්නේ ඍණ 3යි. b කියන්නේ ඍණ 3යි. b කියන්නේ ඍණ 3යි. මම ඉක්මනට මකනවා. දැන් තේරෙනවනේ මේ ඇත්තටම මේ යන්නේ 7 වසරේ ගණිතය කියලා පැහැදිලි වෙයි. න්‍යාසවල නම තිබ්බට යන්නේ 7 ගණිතය. මේක වගේ ගානක් ඉන්නේ 7 වසරේ සමීකරණ පාඩමට ළමයි. ඊගාවට x නේ හොයන්න ඕනේ නම් මේ 2 එකතු කිරීම x සමානයි 3යි. කොහොම ගානක් එන්නේ 7 දී. x සමානයි 3 අඩු කිරීම 2යි. x සමානයි 1යි. x සමානයි 1යි. x සමානයි 1යි. හරි. ඒක වැඩක් ඉවරයි. ඊළඟට y නේ. 3 එකතු කිරීම y සමානයි 2යි. y සමානයි 2 අඩු කිරීම 3යි. y කියන්නේ ඍණ 1යි. y කියන්නේ ඍණ 1යි. දෙකෙන් 3ක් අඩු වුණාම ඍණ 1යි. හරි. වැඩේ හරි. වැඩේ හරි. මම තව පොඩි දෙයක් මේ ගානෙම කියලා දෙන්නම්. මේ දෙක නැකුවා. ඔයාලා මෙතෙන්ට අඩු කිරීමක් තිබ්බොත් එකක් හදන්න කියලා දෙන්නම් ඈ. මෙතෙන්ට අඩු කිරීමක් තිබ්බොත් එකක් හදන්න කියලා දෙන්නම්. බලා ගන්නකො. දැන් මම A හොයන්න යන්නේ. නෙමෙයි. දැන් මම හොයන්න යන්නේ B. ඔන්න බලා ගන්න B හොයන විදිය ඈ. B. මම මෙතෙන්ට ඍණ ලකුණක් දාගන්නකො කියලා දෙන්න ඕන නිසා. හරි. දැන් මට ඕනේ B හොයන්න. මෙතන ඍණ ලකුණක් තියෙන්නේ. ඔන්න මම B හොයනවා. B අඩු කිරීම ඍණ 2 සමානයි ඍණ 1යි. ඔහොම ලියාගන්න. B අඩු කිරීම ඍණ 2 සමානයි ඍණ 1යි. ඔන්න ළමයෙකුට ඊට පස්සේ පුළුවන් මේ ඍණයි ඍණයි එක ළඟට આવොත් උතෙන්ට ධන දාගන්න පුළුවන්. නැත්නම් පුළුවන් මෙතනින් ඍණයි ඍණයි නම් මෙතන ධන කියලා හිතා ගන්න පුළුවන්. ඒක Tamanට කැමති විදිහකට හිතා ගන්න. හරි. දැන් ඉතින් මෙතනින් පස්සේ හදන්න පුළුවන්නේ. දැන් බැලුවාගත් මෙතන ධන තිබ්බනම් එහෙනම් මෙහෙමයි. B අඩු කිරීම 2 සමානයි ඍණ 1 උත්තරයි. එතකොට කෙලින්ම ඍණ 2 මෙහාට දානවනේ. දැන් මෙතන ඍණ තිබ්බොත් ඍණයි ඍණයි තියෙන නිසා මෙහෙම නෙන්නේ. එතකොට කවුද ගෙනියන්නේ කියලා හිතා ගන්න අමාරුයි. ඒ වෙලාවට මේ දෙන්න තනි ලකුණක් කරගන්න ධන. හරි. හරි. එහෙනම් මම දැන් ඔයාලට ගණන් ටික දෙනවා. ඉක්මනට අපි මේ ගණන් ටික හදමු. හරි. හැමෝම අච්චු පොත අරගන්න. දැන් ලඝු ගණක වගු ගත්ත නිසා අච්චු පොත වල ළඟ ඇති. ඒකේ 19යි 2 අභ්‍යාස මාලාවේ ගණන් තියෙනවා ගොඩක්. දහනමයයි 2 අභ්‍යාස මාලාව. හරි. මම 19 2 අභ්‍යාස මාලාව දාන්නම්. හරි මේ තියෙන්නේ. මෙන්න මේ අභ්‍යාස මාලාව වැඩ ටික කරන්න. මට දාන්න වෙන එක පිටුවයි. ඔකේ තව පිටුවක් තියෙනවා.
ඉස්සෙල්ලා ඔය ටික කරන්න. ඔයාලා ඔක ලියද්දී ඕකේ න්‍යාස දෙක ලියන්න පොතේ ඈ. පොතේ න්‍යාස දෙක ලියලා එකතු කරන උත්තර යටින් ලියන්න. හරි. න්‍යාස දෙක ලියලා එකතු කරන උත්තරෙත් ලියන්න. ඊළඟ 49 50යි පිටවල තියෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.
නෑ නියාස ලියනකොට යටින් ගණේ දාන්න ඕනේ නෑ. ඒක අනිවාර්ය නෑ. දැන් මේ පොතේ තියෙන එකකවත් ලියලා දාලා නෑනේ. දානවා නම් ඒ මං අර එදා කියපු විදිහට තමයි දාන්නේ. නැත්නම් එහෙම ගණේ හැම එකෙම ලියන්න ඕනේ නෑ. හරි. දැන් ඔයාලා මං හිතන්නේ මම මේකේ ඕනනම් අච්චුපොත නෑ කියලා හිතනවා නම් මෙන්න මේ දෙවෙනි පිටුවක් දාන්න. පළවෙනි පිටුවේ ගණන් ටික හදලා ඉවර ඇතිනේ. හරි. ওই ටිකක් තමයි තියෙන නිසා ඉක්මන් කරන්ද කවුරු එක්කෙනෙක් හරි හදලා ඉවර නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න එතනකොට දැනගත්ත හැකි ඉවරයි කියලා. අඩු කර එකතු කරන ඒවා නම් හිතලා එකපාරක ඒක අඩු කරන ඒවා නම් අර පැත්තකින් ලියලම අඩු කරන්න. නැත්තම් වරදිනවමයි. හරි. අපි දැන් එහෙනම් බලමු. මම මේක අයින් කරනවා දැන් ඈ. හරි. යන්න හැමෝම පළවෙනි ගානට. මම ඉක්මනට උත්තර ටික කියාගෙන යන්නම්. හරි. පළවෙනි එකට උත්තරය 4749. ඕක තමයි උත්තරය. 4749. දෙවෙනි එකට උත්තරය 3යි 2යි 5යි ඍණ 2යි ඍණ 2යි ඍණ 4යි
ධන 3යි ඍණ 4යි කියන්නේ ඍණ 1යි. ඔන්න දෙවෙනි එකට උත්තරය. තුන්වෙනි එකට උත්තරය 6යි 2යි 8යි ධන 4යි ඍණ 4යි බිංදුවයි. තුන්වෙනි එකට හරි. හතරවෙනි උත්තරය ඍණ 2යි ධන 3යි කියන්නේ ධන 1යි. බිංදුවයි ධන 1යි කියන්නේ ධන 1යි. ධන 3යි ඍණ 2යි කියන ධන 1යි. එකේම ඒවා තුනක් එන්නේ. හතරවෙනි ගානට උත්තරේ හරි. පස්වෙනි ගාන 5 2යි 3යි 5යි 2යි 3යි 5යි ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි 3යි ඍණ 2යි ධන 1යි 2යි 1යි 3යි 3යි 2යි 5යි 4යි ඍණ 2යි කියන්නේ 2යි. පස්වෙනි ගානට උත්තරය 6 වෙනි ගාන 3යි ඍණ 2යි කියන්නේ 1යි. ඍණ 2යි ධන 2යි බිංදුවයි. 1යි ඍණ 1යි කියන්නේ බිංදුවයි. බිංදුවයි 1යි කියන්නේ 1යි. 6 වෙනි ගාන. හරි. ඊළඟට අපි යනවා 7 වෙනි ගානට. 7 වෙනි ගාන 2යි බිංදුවයි 2යි 5යි ඍණ 4යි කියන්නේ ධන 1යි. ඍණ 1යි 4යි කියන්නේ ධන 3යි. 3යි ඍණ 4යි කියන්නේ ඍණ 1යි. 4යි බිංදුවයි කියන්නේ 4යි. 6යි 1යි කියන්නේ 7යි. 2යි 1යි 3යි. 4යි 3යි 7යි. 1යි බිංදුවයි 1යි. ඔය තමයි 7 වෙනි ගානට පිළිතුර. අවසාන ගාන 8 5යි 2යි 7යි 4යි 3යි 7යි 2යි 5යි 7යි 2යි 5යි 7යි 4යි 3යි 7යි ඍණ 3යි 10යි කියන 7යි. 7 ඒවම 4ක් උත්තරයට එනවා. හරි. දැන් අපි යම් අඩු කිරීමේ ගණන් ටිකට. මේක 7 6ක් නේ. හරි. අඩු කිරීම කල්පනාවෙන් කරන්න ඕනේ. 4න් 2ක් 2යි පළවෙනි ගාන ඈ. 3න් 2ක් 1යි. 2න් 1ක් 1යි. 5න් 2ක් 3යි. 6න් 2ක් 4යි. 7න් 1ක් 6යි. පළවෙනි ගානට උත්තරය. මම වරහන් දාන්නෙත් නෑ ඕනේ. හරි. ඔයාලා වරහන් දාන්න මම ඉතින් දැම්මේ නෑ. දෙවෙනි එකට උත්තරය ඍණ 3 අඩු කිරීම 3 කියන්නේ ඍණ 6යි. ඔන්න කල්පනාවෙන් ප්‍රශ්නයක් තිබොත් අහන්න. 5 අඩු කිරීම 8යි. ඍණ 3යි. 8 අඩු කිරීම 2යි 6යි. ඔන්න ඕක තමයි දෙවෙනි ගානට උත්තරේ. හරි. ඊගාව එක 3 අඩු කිරීම ඍණ 2. 3 අඩු කිරීම ඍණ 2 5යි. 5යි. 2 අඩු කිරීම 3 ඍණ 1යි. ඍණ 1 අඩු කිරීම 5 ඍණ 6යි. 4 අඩු කිරීම 2 2යි. ඔන්න තුන්වෙනි ගානට උත්තරය. හතරවෙනි ගාන 5 අඩු කිරීම 2යි 3යි. ඍණ 3 අඩු කිරීම ඍණ 4යි ධන 1යි. ඍණ 2 අඩු කිරීම ඍණ 2යි බිංදුව. ගැටලුව තිබුත් අහන්න ඒක කොහොමද ආව එතන උත්තරය කියලා. හරි. ඊළඟ ගාන පස්වෙනි ගාන 5 අඩු කිරීම 4 1යි. 3 අඩු කිරීම 3 බිංදුවයි. ඍණ 2 අඩු කිරීම ඍණ 2 බිංදුවයි. 4 අඩු කිරීම 1 3යි. පස්වෙනි ගානට උත්තරය.
පස්වෙනි ගානට උත්තරේ. දැන් තමයි 6 වෙනි ගානට පිළිතුර මම මෙතන දාන්නේ. 6 වෙනි ගාන 6 අඩු කිරීම 3 3යි 3 අඩු කිරීම 2 1යි 2 අඩු කිරීම ඍණ 2 2 අඩු කිරීම ඍණ 2 4යි 4 අඩු කිරීම 2 2යි 3 අඩු කිරීම බිඳුව 3යි 5 අඩු කිරීම 2 3යි 3 අඩු කිරීම 1 2යි ඍණ 2 අඩු කිරීම ඍණ 5 ඍණ 2 අඩු කිරීම ඍණ 5 ධන 3යි 1 අඩු කිරීම ඍණ 4 5යි. හරි. ඔය ටික තමයි මේ පිළිතුරු ටික. ඒක අඩු කිරීම නම් කොතනවත් අපැහැදිලි වෙන්න බෑ. මම අර කියලා දුන්නු ක්‍රමයට තමයි අඩු කරේ ඈ. හරි. ඊට පස්සේ අපි යනවා ප්‍රධාන අංක 3 වෙනි ප්‍රශ්නෙට. ප්‍රධාන අංක 3. මේකේදී උත්තර ටික ලියා ගන්න කාලය ප්‍රමාණවත්. ප්‍රධාන අංක 3. හරි. ඒක මම ගාන බෝඩ් එකේ දාන්නේ මම අදාළ කට්ටිය විතරයි ලියනවා. ඒක කියන්නේ ABC හොයන්න කියලානේ. එහෙනම් න්‍යාස දෙක එකතු කරමු. මෙන්න බලන්න. දෙක එකතු කිරීම දෙක කියන්නේ A. ඔයාලා මේ කොහොම එකතු කරත් හරි ඈ. දෙක එකතු කිරීම දෙක සමානයි A. A සමානයි 4යි. 3 එකතු කිරීම ඍණ 1. 3 එකතු කිරීම ඍණ 1 සමානයි B. ඒ කියන්නේ මෙතන 3න් එකක් අඩු වෙලා 2යි. 3න් එකක් අඩු වෙලා මේ දෙන ධනයි ඍණයි ඍණ කිව්වත් කොහොමත් අඩු වෙනවමනේ. 3න් එකක් ගියාම 2යි. ඊගාව 1 එකතු කිරීම 3. 1 එකතු කිරීම 3 සමානයි C. C සමානයි 4යි. C සමානයි 4යි. C සමානයි 4යි. හරි නේද? හරි. චුට්ටක් වේගෙන් යන ලේසි තිත නිසා අද අපි න්‍යාස පාඩම අවසාන ඉවර ඒ කියන්නේ අවසාන කරනවා. හරි. ලබන සතිය අපිට තියෙනවා පුලක පාඩම වැදගත්ම පාඩමක් කරන්න. හරි. 4 මේ ටික මම ටක් ගාලා මකනවා. 4 බලමු. ඒකෙත් මට ඕනේ A B C D නේ එහෙනම් මෙන්න. 3 අඩු කිරීම 5 සමානයි A සමානයි ඍණ 2යි 2 අඩු කිරීම 4 සමානයි B සමානයි ඍණ 2යි 4 අඩු කිරීම 3 සමානයි C සමානයි 1යි 1 අඩු කිරීම 2 1 අඩු කිරීම 2 සමානයි D සමානයි ඍණ 1යි. එකෙන් දෙකක් ගියාම ඍණ 1යි. හරි. පස්වෙනි ගාන තියෙන්නේ පස්වෙනි ගාන අකුවා හරි. පස්වෙනි ගාන මම බෝඩ් එකේ දාන්නේ නැහැ. ඔයාලා හොඳට බලන්න. පස්වෙනි ගාන මම ඉස්සල්ලාම හොයන x නේ. එහෙනම් බලන්න x විදිහට න්‍යාස තුනේම කවුද ඉන්නේ කියලා. එක ගානක ඉන්නවා 5. එකතු කිරීම x සමානයි 5 එකතු කිරීම x සමානයි 8යි. එහෙනම් x සමානයි 8 ඍණ 5යි. 3යි. දෙවෙනි එකේ y හොයමු. 4 එකතු කිරීම y සමානයි 2යි. සමානයි 2යි. 2 ඍණ 4යි. ඒ කියන්නේ ඍණ 2යි. අන්තිමේට තියෙනවා තව ඉසෙට් කියලා කෙනෙක්. අන්න බලන්න. 2 එකතු කිරීම ඉසෙට්. 2 එකතු කිරීම ඉසෙට් සමානයි
දෙක එකතු කිරීම z සමානයි 3යි. හරිද? එහෙනම් z සමානයි 3 ඍණ 2. 3 ඍණ 2 කියන්නේ 1යි. z සමානයි 1යි. හරි. අන්තිමය අන්තිම ගාන. අන්තිම ගාන මෙහෙමයි තියෙන්නේ. x නේ හොයන්න තියෙන්නේ. 2 අඩු කිරීම x සමානයි 2 අඩු කිරීම x සමානයි 1යි. අපිට දැන් මෙතන ඍණ x නේ තියෙන්නේ. ඍණ x මෙහාට දාලා 1 මෙහාට ගමු. 2 අඩු කිරීම 1 සමානයි x. x සමානයි 1යි. දෙකෙන් එකක් 1යි. x සමානයි 1යි. ඊළඟ ගන්න. y. 1 අඩු කිරීම y සමානයි 0යි. 1 අඩු කිරීම y සමානයි 0යි. 1 අඩු කිරීම y සමානයි 0යි. y මෙහාට දාමු. 1 සමානයි y. බිඳුව වැඩක් නැහැනේ. එනවනේ y සමානයි 1යි. x සමානයි 1යි y සමානයි 1යි. හරි. අපිට තවත් ඉතාම ලේසි වැඩක් තියෙන්නේ. දැන් අපි කරන මාතෘකාවෙන් පස්සේ කොටස තමයි න්‍යාස පාඩමටම චුට්ටක් අමාරු ප්‍රශ්න. මේ දැන් පටන් ගන්න කොටස එහෙම නෙමෙයි. හරි. එහෙනම් ওই ටික වැඩේ ඉවර නම් ලියන්න මාතෘකාවක් න්‍යාසයක් මම චුට්ටක් මේ ටික වේගෙන් කරේ. වේගෙ වැඩි නෙමෙයි මම වේගෙන් කරේ. මේ වචින් ළමයි ඔය දන්නවනේ එහෙම 11 වසර දැන් ගණන්ක ගත්තාම මේවා ලේසි ගණන් කියලා දන්නවනේ. ඒ නිසා චුට්ටක් වේගෙන් අභ්‍යාස මාලාව කරේ. හරි. න්‍යාසයක් ඊළඟ අනුමාතෘකාව න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. 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 හරි. න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමයි අපි දැන් කරන්නේ. ඒකත් කියලා දෙන්න දෙයක් ඇත්තෙම නැහැ. කියලා දෙන්න තියෙන්නේ මේකේ අන්තිම කොටස. න්‍යාසයකින් ගුණ කිරීම පමණයි. හරිනේ? හරි. එහෙනම් හොඳට මේක අහගන්න. ඔයාලට මතක් වෙයි මේක කියලා දුන්නු ගමන් මොකක්ද මේ කියලා. 2 ඍණ 3 බිංදුව 2 1 ඍණ 2. ඔයාලට කියනවා මේක ಗುಣ කරන්නලු 3ෙන්. කොහොමයි ಗುಣ කිරීම මේ න්‍යාසවල දාන්නේ? ಗುಣ කිරීම කියලා දාන්නත් පුළුවන්. ಗುಣ කිරීම නැතුව මෙහෙම දාන්නත් පුළුවන්. දැන් කොහොමද අපි මේක 3ෙන් ಗುಣ කරන්නේ? හරියට ළමයි නිකම් මේක වරහන් ඉවත් කරනවා වගේ අටේ පන්තියේදී. වරහන් ඉවත් කිරීමම තමයි. එහෙනම් ඉතින් අපි මේකේ පිළිතුර ලියන්න ඕනේ මෙහෙමනේ. 3 වරක් 2 6යි 3 වරක් ඍණ 3 ඍණ 9යි 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 2 6යි 3 වරක් 1 3යි 3 වරක් ඍණ 2 ඍණ 6යි. මෙන්න මෙච්චරයි අපේ පිළිතුරට තියෙන්නට ඕන. ඒ නිසා ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති මේව ඇත්තටම කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. නමුත් න්‍යාස පාඩමන තියෙන කොටස්. හරි. පළවෙනි ගන්න හදාගන්නකො. අය කියලා දෙන්නේ නැහැ. ඔච්චර තමයි. කාටද ඕන නම් කියලා දෙන්න කියලා කියන්න. මොකද මම දන්නවා මේකේ මොනවද කියලා දෙන්නේ.
හරිනේ ලකුවා අපි එහෙනම් කිලිම අභ්‍යාසයට යන්නේ කිලිම අභ්‍යාසයට යන්න ගණන් 4යි තියෙන්නේ ඔයාලයි ගණන් 4 හරියට හදන්න හරි ඔය තියෙන ගණන් 4 මේ ගණන් හදනකොට න්‍යාස ටික පොතේ ලිව්වොත් හොඳයි ඈ
හැමෝම ඉවරද? ලේසිනේ අපි බලමු. ඉවර ඇති. හරි. පහත දැක්කෙන න්‍යාස සුළු කරන්න. මම ටක් ගාලා උත්තර ටික දාන්නම් ඈ. තුනෙන් ගුණ කරන්න තියෙන්නේ. පළවෙනි ගාන. 9 3 6 12. 9 3 6 12. ඊගාව ගානට 8 12. ඊළඟ ගාන 6
ඍණ 3 9 ඍණ 9 3 6 ඊළඟ ගාන ඍණ 4 බිංදුව ඍණ 6 ඍණ 4 බිංදුව ඍණ 6 පස්වෙනි ගාන 3 බිංදුව ඍණ 6 9 ඍණ 3 6 ඍණ 9 6 බිංදුව ඍණ 9 6 බිංදුව හරි ඊළඟ එක ඍණ 6 4 8 ඍණ 2 ඍණ 6 4 8 ඍණ 2 හරි ඒ ගණන් ටිකේ වැඩි ඉවරයි ඊට පස්සේ අපි යනවා ඒකේ ප්‍රධාන අංක දෙකට ප්‍රධාන අංක දෙක ඒක කියන්නේ මෙහෙමයි A B C D සොයන්නලු හරි මේ බලාගන්න පළවෙනි මම කරන්න ඕන නම් මෙහෙම කරන්නම් හරි මට පුළුවන් A ට සමාන කරගන්න මෙහෙම නැත්නම් මම පළවෙනි වරහන 3ෙන් ගුණ කරගෙන ඉන්නවා ඈ පළවෙනි න්‍යාසය එතන අපට ලැබෙනවා 3ෙන් ගුණ කරගත්තොත් 12 ඍණ 3 6 9 ඕක තමයි A ට සමාන වෙන්නේ A B C D 3ෙන් ගුණ කරගත්තු කෙනා මේකට සමානයි හරි A B C D දැන් ඉතින් උත්තර ගන්න මේ A සමානයි 12යි B සමානයි 6යි C සමානයි ඍණ 3යි D සමානයි 9යි ඕ ඔයාලට කැමති ඕනෑම ක්‍රමයකට මේ උත්තර හතර ආවනම් හරි හරි ඊළඟට මම මෙතනින් හදන්නම් ඊළඟට පෙරන 4ෙන් ගුණ කරන්න තියෙනවා මෙහෙමයි මේ 4යි x සමානයි 8යි 4යි x සමානයි 8යි x සමානයි 2යි 4යි y සමානයි ඍණ 12යි y සමානයි ඍණ 3යි 4යි z සමානයි 2යි 4යි z සමානයි 2යි දෙපැත්තම 4ෙන් බෙදුවා z කියන්නේ භාගයයි නැත්නම් 0.5යි z කියන්නේ භාගයයි නැත්නම් 0.5යි z කියන්නේ භාගයයි හරිනේ අන්තිම ගාන ඒකේ හොයන්න තියෙන්නේ xy ab හරි බලන්න xy ab ඒක නම් මම ගාන ටිකක් ලියන්න 2 5x හරි ඔහොමයි එන්නේ හරි දැන් අපි ඕනේ අපිට xy ab නේ ඔන්න මම x හොයන්න යන්නේ මෙතන x කියන දෙකෙන් ගුණ කරගෙනයි හිතන්න ඕනේ හොඳද දෙවරක් x
දෙවරක් x ඍණ 3 වරක් ඍණ 5. ඍණ 3 වරක් ඍණ 5 කියන ධන 15යි. මේක මම මේ හදන ක්‍රම නැතුව තව ඕන ක්‍රම වලට හදන්න පුළුවන්. සමානයි 5යි. 5 ඍණ 15යි. ඍණ 10යිනේ. දෙපැත්තම දෙකෙන් බෙදුවා. ඔන්න අපිට න x වලට ඍණ 5යි කියන්නේ. හරි. 15 මේ පැත්තට දැම්මම ඍණ 15යි. 5න් 15ක් ගිහපම ඍණ 10යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා ඍණ 5යි. හරි. ඊළඟට අපි හොයන්න ඕනේ b. b හොයන්න ඕනේ. නෙමෙයි y හොයන්න ඕනේ. y හොයන්න මම මෙතන y හොයනවා. y කියන්නේ මෙතන නේනම් දෙවරක් 5 10යි. දෙවරක් 5 10යි. 10 ඍණ 3 වරක් y ඍණ 3යි y සමානයි 5යි. මෙයා මෙහාට දැම්මා මෙයා මෙහාට දැම්මා. හරි. මේ දෙවරක් 5 10යි ඍණ 3යි y සමානයි 5යි. හරි. 10 ඍණ 5 සමානයි 3යි y. 5 සමානයි 3යි y. දෙපැත්තම 3ෙන් බෙදනවා. භාග සංඛ්‍යාවට අපට කමක් නැහැ. 1යි 3ෙන් 2යි. 5 බෙදීම 3යි කියන්නේ 1යි 3ෙන් 2යි. 5 බෙදීම 3යි කියන්නේ 1යි 3ෙන් 2යි. මේවා සරල සමීකරණ. හරි. ඊළඟ ගාන ඊළඟ එක අපිට හොයන්න තියෙන්නේ a. මේ a හොයනවා නම් දෙවරක් 9 18 ඍණ 3යි a සමානයි 0යි. 18 සමානයි 3යි a. 3ෙන් බෙදුවා a සමානයි 6යි. a සමානයි 6යි. a සමානයි 6යි. ඊළඟ එක b දෙවරක් 9 18යි ඍණ 12 සමානයි b. 6 සමානයි b. 18න් 12ක් 6යි. b සමානයි 6යි. b සමානයි 6යි. හරි. වැඩි ඉවරයි. අන්තිම කොටස මේ පාඩමේ ලියන්න අනුමාත්‍රිකාවක් න්‍යාස ගුණ කිරීම. න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම හැම නෙමෙයි. න්‍යාස ගුණ කිරීම. පාඩමේ ඇත්තටම ඉගෙන ගන්න තියෙන කොටස තමයි මේ කොටස. න්‍යාස ගුණ කිරීම. න්‍යාස ගුණ කිරීම. හරි. න්‍යාස ගුණ කිරීම කියලා මාතෘකාව ලියන්න. න්‍යාස ගුණ කිරීම. න්‍යාස ගුණ කිරීම. හරිනේ? හරි. දැන් ඉතින් හොඳට අහගන්න වැඩේ.
මම දැන් ඔයාලට මෙන්න න්‍යාස දෙකක් දෙනවා. දෙකේ 1 3 5 3 2. හරි. දැන් අපි ওই න්‍යාස දෙක දිහා හොඳට බලන්න ඕනේ. හරි. බලලා අපි මේ න්‍යාස දෙකේ ගණය හොයමු. මෙයාගේ ගණය. මම අර කිව්වේ පෙරේති කියලා පේලි තීර. මෙයාගේ පේලි 2යි තීර 2යි. මෙයාගේ ගණය පේලි 2යි තීර 1යි. තේරුණාද? කොහොම තමයි ගණයන් දෙක දෙන්නේ. ඒ නිසා අපි හැම වෙලේම ಗುಣ කරන්න දුන්නොත් එයාලගේ ගණය බලන්නකො. ඒ ගණය බලද්දී මෙන්න මේ දෙන්න සමාන නම් පමණයි ಗುಣ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ಗುಣ කරන්න බෑ. දැන් මේ ගානේ මේ දෙන්න සමානනේ. එහෙනම් ළමයිනේ මේක ಗುಣ කරන්නේ. මේ දෙන්න අසමාන නම් ಗುಣ කරන්න බෑ. පැහැදිලිනේ? හැබැයි අපි මේක ಗುಣ කරාට පස්සේ අන්තිම පිළිතුර මේ දෙන්න පිළිතුරක් එනවනේ. ඒ පිළිතුරේ ගණය මේකලු. අර මැද දෙන්න අයින් කරාට පස්සේ දෙපැත්තේ දෙන්න තමයි පිළිතුරේ ගණය. ඒ කියන්නේ මේක පොඩ්ඩක් අපි අර බැලුවොත් මේ මොකද්ද? දැන් මෙහෙම ඉන්නේ මොකද්ද? මේ තමයි පේලි දෙකක් තියෙන තීර එකක් තියෙන පේලි දෙකක් තියෙන තීර එකක් තියෙන මේ වගේ කෙනෙක් නෙමෙයි. මෙන්න මේ වගේ කෙනෙක්ට උත්තරෙට එන්න ඕනේ. ඒක හැම ගානකම හරි. දැන් මෙහෙමනේ තිබ්බේ. මේක සමානයි නම් ಗುಣ කර හැකි. හැබැයි උත්තරේ ගණය තමයි දෙපැත්තේ සංඛ්‍යා දෙකෙන් එන්නේ මේ. 2 කතිර 1 කියන උත්තරයක් තමයි එන්නේ. එහෙනම් අපි බලමු ඕක ඇත්තටම හරිද කියලා. හරි. දැන් මේක කිසිම ගැටලුවක් නැහැ ಗುಣ කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඔන්න ಗುಣ කරන්නයි පටන් ගන්නෙ. ඕක තමයි ළමයි ටිකක් වරදින පැත්තට බර වැඩි ඈ. ඕම් බලා ගන්න ಗುಣ කරන ක්‍රමේ. අර ඝණය විදිහට ಗುಣ කරන්නේ. මොකද්ද? පේලි තීර. මේක ಗುಣ කරන්නේ පේලි තීර ඈ. මෙන්න පේලි. මෙන්න පේලි. මෙන්න තීර. එතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේකෙදි ගණන් ගන්න පේලි, මේකේ ගණන් ගන්න තීර. ඝණය කියන්නේ තමයි පේලි තීරනේ. පේලි සහ තීර. මේකේ තීර ලකුණු කරන්නේ මේකේ ලකුණු වෙන්න ඕනේ පේලි. මේකේ ලකුණු වෙන්න ඕනේ තීර. ඔන්න දැන් ಗುಣ කරන්න යන්නේ. පළවෙනි පේලිය. මම මේවට පොඩි අංකයක් දානවා. ඔයාලා මෙහෙම කරන්න එපා. මම මේ දැන් මතක් වෙන්න කරන්නේ ඈ. මේක පළවෙනි තීරය. ඒක තීර එකයිනේ තියෙන්නේ. අපි එහෙනම් ඔන්න ඔහොමයි ಗುಣ කරන්න බලාගන්න. පළවෙනි පේලිය පළවෙනි තීරයෙන්. පළවෙනි පේලිය පළවෙනි තීරයෙන් ಗುಣ කරනවා. ඒ කියන්නේ මේක මේකෙන් ಗುಣ කරන්නේ. පළවෙනි පේලිය පළවෙනි තීරයෙන් ಗುಣ කරනවා. හරි. එහෙම ಗುಣ කරද්දී පළවෙනියගෙනුයි දෙවෙනියගෙනුයි ಗುಣ කරන්නේ. මම ඒ කිව්වේ මෙන්න මෙහෙම. දැන් මේ දෙන්නනේ ಗುಣ කරලා අතර ඔන්න බලන්න. පළවෙනියට පළවෙනිය. දෙවරක් නම් 3යි. දෙවරක් නම් 3 6යි. එකතු එක්වරක් 2 2යි. නේ? පළවෙනියගෙන් දෙවෙනියගෙන්. මෙන්න උත්තරයක් ආවා. 6 එකතු 2යි. තව ඉවර නෑ. ඊළඟට ඔයාලා මෙයාගෙන ගුණ කරන්න එපයි. මෙයා තියෙන යටනේ. එහෙනම් එයාගේ උත්තරේ දාන්න ඕනේ යටින්. මෙයා 15 නිසා එයාගේ උත්තරේ 15න් ඈ. මේ දෙවෙනි පේලිය පළවෙනි තීරෙන් ගුණ කරන්න. මෙයත් මෙයාගෙන් ගුණ කරා මෙයත් මෙයාගෙන්. එතකොට මෙයාගේ බලන්න ගුණ කරද්දී කවුද පළවෙනිය 3නේ. කවුද පළවෙනිය 3නේ. 3 වරක් 3 9යි. 5 වරක් 2 10යි. අන්තිම උත්තරේට යම් 6යි 2යි 8යි 9යි 10යි 19යි. මම වලට කිව්වා නේද උත්තරේට එන්නේ මේ වගේ කෙනෙක් කියලා. උත්තරේට එන්නේ මේ වගේ කෙනෙක් කියන්නේ මෙන්න උත්තරේ. 8 19. 8 19. හරි. ඕක ලියන්නත් එපා මොකුත් එපා. තව එකක් බලමු. මේක බලා ගන්න.
3 5 2 1 1 3 මුලින්ම බලමු මේක ගුණ කර හැකිද කියලා. මුලින්ම බලමු ගුණ කර හැකිද කියලා. 1 කතිර 2යි 2 කතිර 2යි පුළුවන්නේ සමානයි. එහෙනම් මේක ගුණ කර දෙන්න. හරි. ඔන්න මම ආපහු ගුණ කරන්න පෙන්නනවා බලාගන්න. ආපහු ගුණ කරලා පෙන්නනවා බලාගන්න. මේකේ ලකුණු වෙන්න ඕනේ පේලි. මේකේ ලකුණු වෙන්න ඕනේ තීර. මම ලකුණු කරන්න ඕන මම අර ලකුණු කරේ මතක තියාගන්න. පේලි තීර. හරි. දැන් පළවෙනියා පළවෙනියාගේ. පළවෙනියා පළවෙනි. එහෙනම් 3 වරක් 2 6යි 5 වරක් 1 5යි. හරිනේ. 3 වරක් 2 6යි 5 වරක් 1 5යි. ඊළඟට වල මෙයා ගුණ කරන්නේ දෙවෙනියගෙන්නේ. එතකොට මෙයා ඉන්නේ මේ පැත්තේනේ. මෙයාට මේ පැත්තේනේ. එහෙනම් මේකේ උත්තරේ දාන්නත් ඕනේ මේ පැත්තේ. 15 කෙනෙක් නම් 15. දැන් 15 කෙනෙක් නෑ උඩම කෙනාගෙන් ගුණ කරන්නේ. උඩම කෙනාගෙන් මෙයා ගුණ කරලා මෙතන දැම්මා. ඉහා පැත්ත කෙනා ගුණ කරොත් මේ පැත්තෙන් දාන්න ඕනේ. එහෙනම් මේ පළවෙනියා දෙවෙනියාගෙන් 3 වරක් 1 3යි 5 වරක් 3 15යි. අල්ලාගත්තොත් වැඩේ හරිම ලේසි. 6යි 5යි 11යි 3යි 15යි 18යි. 11 18 උත්තරේ. හරි. ඕකත් හදන්න එපා. ඔයාලා හදන්න මෙන්න මේ ගාන තනියම. මේ ගාන. මේක ಗುಣ කරන්න පුළුවන්. ඒකේ කතා දෙකක් නැහැ. අනිවාර්යෙන් මේක ಗುಣ කර හැකි ඈ. 2 1 3 3 මේක ಗುಣ කර හැකි. 4 1 5 2 හරි බලන්න ගුණ කරන්න 1 2 1 2 ඔක ගුණ කරන්න පුළුවන්ද බෑද කියලා බලන්න ඕනේ පුළුවන් ඈ හරි මං හිතනවා ඔයාලා ටිකක් දුරට යන්න ඇති. ඔය මං කියපු ක්‍රමයට ගුණ කරන්න. පළවෙනියාගේ. එයාලගේ පළවෙනි කෙනාගෙන් දෙවරක් 4 8යි. එක්වරක් 5 5යි. උඩ කෙනානේ. අපි දැන් 15 කෙනාට ගත්තොත් 15 ලියන්න ඕනේ. 15 කෙනාට ගත්තොත් 15. හරි උත්තරය දාගෙන බලමු අපි හරිද කියලා. දැන් 15 කෙනා. දෙවෙනියා පළවෙනියාගෙන් ඈ. පළවෙනියාගෙන් ගුණ කරා දෙවෙනියා පළවෙනියාගෙන්. 3 වරක් 4 12යි. 3 වරක් 5 15යි. හරි. ආය පළවෙනියා දෙවෙනියාගෙන්. එහෙනම් මේ පැත්තෙන් උත්තරේ දෙන්න ඕනේ. දෙවරක් 1 2යි. එක්වරක් 2 2යි. දෙවෙනියා දෙවෙනියාගෙන් 3 වරක් 1 3යි 3 වරක් 2 6යි අවසාන පිළිතුර 8යි 5යි 13යි 2යි 2යි 4යි 12යි 15යි 27යි
6යි 3යි 9යි මේ කාවනම් හරියටම හරි. වාශිතගේ උත්තරේ එක තැනක වැරද්දක් තියෙනවනේ. වාශිතට පළවෙනි ගාන වැරදිලා මෙහෙම ගුණ කරන්න. දෙවරක් 4 8යි එක්වරක් 1 1යි කියලා ගන්නද? එහෙම නැහැ. මේක 15ට එන්න ඕනේ. මොකද මෙතෙන් 9 එන්න නම් දෙවරක් 4 8යි එක්වරක් 1 9 කියලා තමයි අරගන්න තියෙන්නේ. මොකද මෙතෙන්ට එන්නේ 8යි 5යි 13. හරි. 10කට යන්න. ඊළඟ එක 4 1 බිංදුව ඍණ 5. 4 1 බිංදුව ඍණ 5 ගුණ කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. පුළුවන්. මම දැන් පුළුවන් ඒවා තමයි දෙන්නේ. 4 1 බිංදුව ඍණ 5. පේලි 1යි තීර 1යි. එහෙනම් ගුණ කිරීම 1යි තියෙන්නේ. 1 1යි. ගුණ කිරීම 1යි. බලමු. පළවෙනියකින් විතරයි වෙන ගුණ කිරීමක් මෙතන නැහැ. එහෙනම් මෙන්න 4 වරක් බිංදුව බිංදුවයි. හරි. එකතු කිරීම එක්වරක් ඍණ 5 ඍණ 5යි. එක්වරක් ඍණ 5 ඍණ 5යි. එතන අවසානයේ බිංදුවයි ඍණ 5යි එකතු වෙන්න ඕනේ. මෙතන එකතු කිරීමනේ තියෙන්නේ. උත්තරේ ඍණ 5 කියන න්‍යාසය විතරයි. ඔන්න ඔච්චරයි. අපි න්‍යාසයක් ලියන්න කිව්වොත් අවයව එකක් තියෙන කෙනෙක් ලියන්නේ නැහැ. හැබැයි අපිට ಗುಣ කිරීම වලදී මෙහෙම එකක් එන්න අවස්ථාවක් තියෙනවා. හරි. උත්තරේ ඍණ 5 විතරයි. හරි. දැන් ඔයාලා මට කියන්න මේ වැඩේ කාට හරි තේරුනේ නැත්නම් තව එක ගාණක් විතර කියලා දෙන්න ඕන නම් කියන්න. මෙසේජ් එකක් කර දාන්න බලන්න. සර් තව එක ගානක් හදන්නකෝ. හරි මේක. මේක බලන්න. අපි මේකේ ලකුණු කරගන්නේ මොනවා කියලාද මං කියේ මේකේ ලකුණු කරන්න ඕනේ පළවෙනි කෙනාගේ පේලි දෙවෙනි කෙනාගේ තීර තමයි ලකුණු වෙන්න ඕනේ. හරි. එහෙම හිතලායි වැඩ කරන්නේ. පළවෙනියෙන් නම් පේලි දෙවෙනියෙන් තමයි තීර. හරි. ඔයාලා කරගෙන යන්න පුළුවන් අය. අනිත් අය මම මේ කරන වැඩේ බලාගන්න. මෙහෙම කරන්නේ මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. මෙයාලා එක්කෙනයි තියෙන්නේ. හැබැයි මෙතන මේ පැත්තට තියෙන අය දෙන්නෙක් ඉන්නවා මේ. ඔය. එහෙනම් මෙතන ඇත්තටම එක එකනුත් ಗುಣ කරන්න ඕනේ. එක දෙකනුත් ಗುಣ කරන්න ඕනේ. එක එකනුත් ಗುಣ කරනවා එක දෙකනුත් ಗುಣ කරනවා. හරි. අපි වැඩේ පටන් ගමු. හරි. ඔයාලත් කරන්න මාත් කරන්න. එක එකෙන් ಗುಣ කරද්දී පළවෙනියගෙන් දෙවෙනියගෙන් එහෙමයි මේ 1 1 දිහා බලන්න කවුද පළවෙනි දෙන්න 3යි 4යි එහෙනම් 3 වරක් 4 12යි එකතු ඍණ දෙවරක් 2 ඍණ දෙවරක් 2 ඍණ 4යි හරි ඍණ 4යි
ඊළඟට පළවෙනිය දෙවෙනියගෙන් මේ පැත්තේ දාන්න ඕනේ. පළවෙනි ඍණ 3 වරක් ඍණ 3 ඍණ 9යි. ඍණ දෙවරක් ඍණ 1 ධන 2යි. ඔන්න. බලන්න මම මොකද්ද කරේ කියලා. 3 වරක් 4 12යි. ඍණ දෙවරක් 2 ඍණ 4යි. ඊට පස්සේ මෙයා නැවත එහා පැත්තේ කෙනාගෙන් එහෙනම් මෙතනින් දාන්නේ. 3 වරක් ඍණ 3 ඍණ 9යි. ඍණ දෙවරක් ඍණ 1 ධන 2යි. අවසාන උත්තරයට යනවා 12න් 4ක් ගියපුවම 8යි. ඒක එක කොටසක්. මේක අනිත් කොටස ඍණ 9යි ධන 2යි කියන ඍණ 7යි. 8 ඍණ 7. 8 ඍණ 7 උත්තරේ. 8 ඍණ 7 උත්තරේ. හරි. තවත් කියලා දෙන්න ඕන නම් කියන්න. මොකද ගණන් හදන්න පටන් ගන්න කියන්න අවශ්‍ය නම් ගැටලුවක් නැත්තම් මට ගණන් ටික දුන්න හැකි. ඕක තමයි ක්‍රමය. දැන් ඔයාලට හිතාගත්ත හැකි මෙහෙම මේ. දැන් ඔයාලා මේ බලන්නකො. හරි. මෙතන 1 කතිර 2යි 2 කතිර 2යිනේ. මේ දෙන්න සමාන හින්දා මෙන්න මේ වගේ න්‍යාසයක් තමයි එන්නේ. 1 කතිර 2 න්‍යාසයක් එන්නේ. 1 කතිර 2 න්‍යාසයක් නේ කියන්නේ අපිට පුළුවන් මෙහෙම කරගන්න. පේලි 1යි තීරු 2යි. ඔහොම. ඔන්න ඔයගේ උත්තරයක් එන්නේ. ඔහොම කරන්න ඕනේ. අපි අර ගාන හදාන යනකොට නිකම්ම උත්තරේ ලැබෙනවා. හරිනේ. එහෙනම් අපි වැඩේට යන්න බලන්න. තව එක ගානක් හරි කියලා දෙන්න ඕන නම් සුට්ටක් කියන්න ඉක්මනට. මොකද පැහැදිලි නම් කියලා දෙන්න ඕනේ නේද? හරි. අපි එහෙනම් යම් ගානට මේ ටික හදන්න. හරි. දැනට පළවෙනි ගාන විතරක් හදන්න. පළවෙනි ගානේ තියෙන රෝම ඉලක්කම් 10ක්.
හරි නේද? එහෙනම් ඔයාලා මෙහෙම කරමු. අපි දැන් පන්තිය නතර කරමු. ඔය අභ්‍යාසයේ ගණන් ටික ඔක්කොම හදලා තියෙනවා. හරි අපි ලබන සතියේ කුලක පාඩම පටන් ගන්නවා ඈ. වැදගත්ම පාඩමක්. සාමාන්‍ය පෙළට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. හරි. එහෙනම් ඔය අභ්‍යාසයේ ගණන් ටික ඉවර කරන්න. ඒතර අපි න්‍යාස පාඩම ඉවරයි. ඔක සාකච්ඡා කරලා අපි ලබන සතියේ කුලක පාඩම පටන් ගමු. හරි. එහෙනම් ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.